12 राज्य अभिमानी रजरथ यूट्यूब चैनल। සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත වසරකට පමණ ඉහතදී පරලෝසපත් වන්නට යෙදුණු ගාල්මිනී රත්නසේකර පියතුමා සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කරන්නට පින් අනුමෝදන් කරවීමේ අදහසිනුත්
මේ මහා පින්කම සිදු කරන අතර වසර 5කට පෙර පරලෝසපත් එච්.එල්. රණවීර කිරියත්තාටත් මේන් දින 13කට පෙර පරලෝසපත් ඕරම් භාවේ නිමල් රත්නසේකර කිරියත්තාටත් කියන ඥාතියෝ සිහිපත් කරලා ඒ අත්තන්ට පින් අනුමෝදන් කරවන්නට පින් දෙන්නට මේ පින්කම සෝදානම් කරලා ඥාති සුපින්වතුන් දායක සුපින්වතුන් සිද්ධ කරනු ලබන අපේ බෞද්ධ චාරිත්‍ර ධර්මයක් අනාදිමත් කාලයක ඉඳන් සිද්ධ කරගෙන එන මේ විදිහට රාත්‍රී ධර්ම දේශනා පවත්වලා පසුදා දන් දීම පින්වතුනි ලෝකෙ විවිධ රටවල් වල බෞද්ධයින් ඉන්නවා බුදු දහම කියන එකක් බෙදිලා තියෙනවා ථේරවාදය මහායානය වජ්‍රයාන තන්ත්‍රයාන මේ විදිහට බුදු සමය බුදු දහම බෙදිලා තියෙනවා ඒ බුදු දහම බෙදිලා විසිරීලා තියෙන විවිධ රටවල් වල විවිධ විදිහේ චාරිත්‍ර පිළිවෙත් බුදු දහමට අනුගතව අනුකූලව කරනවා අපේ රට ථේරවාදී රටක් හැටියට තමයි පිළිගන්නේ ථේරවාදී බුදුදහම පිළිගන්න අපේ රටේ ශ්‍රී ලාංකික බෞද්ධයන් විතරක් කරන පින්කමක් තමයි කෙනෙක් මිය ගියපුවාම 7 දවසක 3 මාසෙක අවුරුද්දක අවුරුදු 2කින් 3 පින්කම් සිද්ධ කිරීම ඒ පින්කමත් මේ විදිහට රාත්‍රී ධර්ම දේශනා පවත්වලා ගෙදරට භික්ෂුන් වහන්සේලා වැඩම කරවලා ඒ පින්කම් සිදු කිරීම අපේ සිංහල බෞද්ධයන් අතර තිබෙනා වූ චාරිත්‍රයක් මේ චාරිත්‍ර ධර්මයට බොහෝ ඈත ඉතිහාසයක් තිබෙනවා නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ රාත්‍රී ධර්ම දේශනා කරලා පහවදාට දාන පූජා කරන පින්කම් සිදු කෙරෙලා නැති බව අපිට ධර්මයේ තුල හමු වෙනවා උන්වහන්සේලාට ආරාධනාවක් නිවසක තිබුණොත් ඒ බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට ආරාධනාවක් තිබුණොත් උන්වහන්සේලා ඒ නිවසට පසු වැඩම කරනවා බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට දාන පූජා කළායින් පස්සේ ඒ දානේ අවසානයේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා දේශනාව අවසන් වෙන විට ඒ දාන පින්කම කරපු අය අතර හේතු සම්පත් තිබුණු කෙනෙක් හිටියනම් පින තිබුණු කෙනෙක් හිටියනම් පාරමිතා සම්පූර්ණ වෙලා හිටිය කෙනෙක් හිටියනම් ආන්නේ තැනත්තට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල නිර්වාණය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුද්ධ කාල පරාසයෙන් පසුව වසර 2600ක් කියන මේ අති දීර්ඝ කාල පරිච්ඡේදයේ මේ බුදුදහම ගඟක් වගේ ගලාගෙන යනකොට විවිධ වෙනස්කම් චාරිත්‍ර ධර්ම එකතු වුණා. ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ඒ ධර්ම සම්ප්‍රදායක එකතු වෙච්ච බොහෝ කාලයක් කරගෙන යන චාරිත්‍ර පිළිවෙතක් තමයි මේ සිද්ධ කරන්නේ. මේකේ ඇති වරදක් නැහැ. ඇත්තටම ශ්‍රේෂ්ඨයි. මොකද කෙනෙක් බණපදයක් අහනවා නම් දානයක් පූජා කරනවා නම් ඒක අපේ භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරලා තියෙන උසස් ක්‍රියාවක් ඇටියෙ. බණ අහන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන් දොරටුවක් ඇටියෙ. දන් දෙන එකත් නිවනට පාරමිතාවක් ඇටියෙ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ පින්කම් අපේ ජීවිතේ කවදා හරි කරගන්න තියෙනවා නම් කෙරෙනවා නම් ඒක අපිට පින්කම කරන අපිට පින්කමේ අරමුණ පරිදි මිය ගිය ඥාතීන්ට හැමෝටම මෙලව පරලොව දෙලව සනසිල්ල සාන්ති ලක්ෂණ නිවන් සනසිල්ල පිණිස හේතු වෙනවා. මේ සුපින්වත් පිරිස කල්පනා කරගත්ත පරලොව සපත් වන්නට යෙදුණු ගාමිණී රත්නසේකර පියතුමා මිය ගිහින් වසරක් සම්පූර්ණ වෙනකොට ධර්මානුශාසනාවක් කරලා දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා එතුලින් රැස් කරගන්න පින එතුමාට අනුමෝදන් කරා. එහි පින අනන්තයි අප්‍රමාණයි. මේ ධර්මානුශාසනාව කරන්නේ ඒ ගාමිණී රත්නසේකර මහත්මයාට නෙවෙයි. මේ පින්කමට එකතු වෙලා ඉන්න ඔබට. පින්නතුනි මේ ධර්මයේ මගේ ධර්මයක් නෙවෙයි. ඔබත් මාත් සරණ ගිය
තුන් ලෝකයකටම පෑයූ හිරු මණ්ඩල, තුන් ලෝකයකටම පෑයූ සඳ මණ්ඩල, අපමණ සත්වයන්ගේ ජාති ජරා ව්‍යාධි මරණ දුක්ගිනි නිවාලු, තුන් ලෝකයක් සනහා වදාළ සූර්ය වංශයේ ඔක්කාක රාජ පරම්පරාවේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය කුලයේ දසබලධාරී ශ්‍රීමත් සුගත තථාගත ශාක්‍ය මුනිంద్రවර සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ භාග්‍යවත් දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ 45 වසක් පුරාවට අමා දහම් ගංගාවක් ගලන්නාක් මෙන් අහස් ගංගාවක් පොළවට පතිත වන්නාක් මෙන් දික් දිවරෑ දෙකි භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයේ අවබෝධ කරගත් ධර්මය 45 වසක් පුරාවට ඔබ මම වගේ අය නෙවෙයි දෙවියන් මිනිසුන් බ්‍රහ්මයි ත්‍රිසංගත සත්වයින්ට පවා සුගති සම්පත් නිවන් සම්පත් විවර කරමින් ඒ අමාමේනී භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කොට වදාළා. සුදු බුදුරැස් විහිදෙන දලදා ස්පර්ශයෙන් මහනෙල් මල් සුවඳ විහිදෙන්නා වූ ශ්‍රී මුඛ පද්මයේ අෂ්ටාංග සමන්නාගත වූ බ්‍රහ්මස්වරයෙන් සරුවඥයන් වහන්සේගේ සිරිමුව මඩලින් විවර කරමින් දේශනා කරපු සෑම බණපදයක් තුලම ඇත්තේ අමා නිවන් රසයයි. අමා මහ නිර්වාණය නම් වූ අමෘතයයි. ඔබේ මගේ විතරක් නෙවෙයි සකල ලෝකවාසී සත්වයන්ගේ ඉපදීමේ දුක, ජරාවට පත්වීමේ දුක, මරණයට පත්වීමේ දුක, ශෝක පරිදේවයන්ගේ දුක නිවා කරන්නට ඒ තථාගත බුද්ධ වචනය සමර්ථයි. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් අනුශාසනා වුණු ඒ අමා සදහම් වදන් නිසා ජීවිතය තුලදීම සනසිල්ල උදා කරගත්ත, නිවීම උදා කරගත්ත ගෝර සසරෙන් ඈතර වුණු පිරිස අනන්තයි අප්‍රමාණයි. අපේ ධර්ම කතාවෙන් විස්තර කරන්න භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා නිවන් දුටු පිරිස සූවිසි අසංකේය 65 ලක්ෂයක් වෙනවා. අසංකේය 24කුත් ලක්ෂ 64ක් වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ උපවර්තන සාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර සැතපෙමින් අනුපතිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්ත වදාළ එතන් පටන් මේ ඔබ අද බණ අහන මා විසින් මේ ධර්මානුශාසනා කරන මේ මොහොත දක්වා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා රහත් ඵලයට පැමිණි පිරිස අනන්තයි අප්‍රමාණයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා අනාගාමී ඵලයටපත් වුණු ආර්ය ශ්‍රාවක පිරිස මේ කාල පරිච්ඡේදයේදී අනන්තයි අප්‍රමාණයි. සකදාගාමී ඵලයටපත් වුණු ආර්යයන් වහන්සේලා පිරිස අනන්තයි අප්‍රමාණයි. සෝවාන් වෙච්ච පිරිස අනන්තයි අප්‍රමාණයි. සුගතිගාමී වුණු පිරිස අපායන් අත මිදී දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබු පිරිස අනන්තයි අප්‍රමාණයි. පින්නතුනි මේ අනුශාසනාව කරන මේ මොහොතේ ඔබ මේ සදහම් පදේ ශ්‍රවණය කරන මොහොතේ අද අපේ රටේ කොහේ හරි තැනක බුදුරජාණන් වහන්සේගේ ගුණේ සලකාගෙන පුෂ්ප පූජාව කරනවා ඇති. එතනින් මිනිස්සු පින් කරගන්නවා භාග්‍යවතුන් වහන්සේ නිසා. සුගන්ධ ධූප පූජා කරලා බොහෝ අය කුසල් කරගන්නවා මේ මොහොතේදී ඒ භාග්‍යවතුන් වහන්සේ නිසා. ප්‍රදීප පූජා කරලා බොහෝ අය අපේ රටේ මේ වෙලාවේ කොච්චර කුසල් කරගන්නවා ඒ භාග්‍යවතුන් වහන්සේ නිසා. ගිලන්පස පූජා කරලා මේ මොහොතේ කී දෙනෙක් නම් සුගතිගාමී වීමට කුසල් පුරව ගන්නව ඇද්ද ඒ භාග්‍යවතුන් වහන්සේ නිසා. මේ මොහොතේ පිරිසුදු සීලයක පිහිටලා කී දෙනෙක් නම් අපේ රටේ සුගති මඟ විවර කර ගන්නව ඇද්ද ලෝකයක් එක්ක ගත්තාම කොච්චර ඇද්ද. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ නිසා මේ බණපදය අපි අනුශාසනා කරන මොහොතේ ඔබ ශ්‍රවණය කරන මොහොතේ කී දෙනෙක් නම් බණපද අහනව ඇද්ද. ගුවන් විදුලිය අන්තර්ජාලය තුලින් බණ පොතපතින් හිතේ දුක්ගිනි නිවා ගන්නට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා ඇත. මේ මොහොතේ පින්නතුනි මා සත්‍ය වශයෙන්ම දන්නවා භාග්‍යවතුන් වහන්සේ නිසා
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා වනගත වෙලා කුටියකට වී එහෙම නැතිනම් ගෘහයකට වී භාවනා ඉරියව්වේ සතර සතිපට්ඨාන භාවනාව කරන පිරිස බොහෝමයක් ඉන්නවා. ඒ හැමෝටම සුගති සම්පත් නිවන් සම්පත් ඉවර වෙනවා. මේ මොහොතේ ඔබ සාදුනාදයක් පවත් වූ මොහොත ඔබට මරණාසන්න මොහොතේ අරමුණු නොහොත් සුගතිගාමී වීමට ඒ කුසලයක් ප්‍රමාණවත් ඒ කවුරුවක් නිසා නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඔබ මම අපි හැමෝටම ජීවිතයක ලැබිලා තියෙන ලොකුම ලාභය හැටියටයි මා සලකන්නේ. ඔබේ අපේ ජීවිත සැපවත් කරගන්න, ලස්සන කරගන්න, වටිනා ජීවිතයක් බවට පත් කරගන්න කොයිතරම් දේවල් තිබුණත් ඒ හැම දෙයක්ම මේ ජීවිතේ අපිට අතහරින්න වෙනවා. ආදරයයි සෙනෙහසයි කියලා ලං කරගත්ත දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම දුකක් බවට පත් වෙන බව ඔබට ආයේ නැවත පෙරලා තීරුම් කරන්න ඕනේ. ඔබ දන්නවා. මේ ජීවිතේට දෙයක් ලං කරගත්තා නම් මගේ කියලා හිතාගත්තා නම් මමයි කියලා අල්ලගත්තා නම් මේ හැමදේම දුකක්මයි ඇති කරන්නේ. මගේ කියලා හිතාගෙන ඉන්න මේ රූපයක් දුකක් බවටයි අපේ ධර්මයේ පෙන්වන්නේ. ඒ සැබෑවක්මයි. මගේ කියලා අල්ලගෙන ඉන්න වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන පංචස්කන්ධෙම අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයට පත් වෙනකොට භෞතික වශයෙන් කිසිම දෙයක් මගේ කියලා අල්ලගන්න අපිට හැකියාවක් නැහැ. ආදරයෙන් ලං කරගත්ත දේවල්, සෙනෙහසින් එකතු කරගත්ත දේවල් ස්වාමි භාර්යාව වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් භෞතික පණ නැති වස්තුන් වෙන්න පුළුවන්. දුවදරු, ගව මහසාදී, කෙත්වතු මිල මුදල්, ඉඩකඩ මේ දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි මේ දේවල් හැම එකක්ම සදාකාලිකව පවත්වීමට හැකියාවක් නෑ. ඒ දේවල් අස්තීර බවයි අපිට ප්‍රකට කරන්නේ. ඒ ධර්මතාවය පෙන්වලා අපිට අවබෝධ කරවන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් අපේ ජීවිතේ සනසිල්ලක්, පිහිටක්, පිළිසරණක්, අස්වැසිල්ලක් ලැබෙනවා නම් ඒ වෙන මොකකින්වත් නෙවෙයි පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරි පුදුමයි. හරිම ආශ්චර්යයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට පුළුවන් දුකෙහිදී දුක් නොවි ඉන්නට, සැපේදී නොඇලී ඉන්නට, උද්දාමයටපත් නොවි ඉන්නට, ඇලෙන තැන නොඇලී ඉන්නට, ගැටෙන තැන නොගැටී ඉන්නට අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට පුළුවන්කම තියෙනවා අපිව පරිවර්තනය කරන්න. සසරට යන මාවත බහලා දාන්න පුළුවන්කම තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට. සතර අපායට යන දොරටු වහන්න පුළුවන්කම තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට. ආගේ ධර්මය ඔබ අපි හැම දෙනාගේම ජීවිතවල අද අහන්න, දරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨ වෙන බව තථාගතයන් වහන්සේ පවා දේශනා කළේ ධම්මෝ හි වාසෙත්ත සෙත්තෝ ජනේ තස්මින් දිත්තේ චේව අபிසම්පරායි වාසෙත්ත භාරද්වාජ මෙලවත් පරලවත් දෙලවදීම ශ්‍රේෂ්ඨ වෙන්නේ මා විසින් වදාළ ධර්මයයි විනයයි කියලා භාග්‍යවතුන් වහන්සේ මනුසංසනාවට වදාළා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන් ජාත්‍යාදී දුක් නිවාරණය, සසර ගමනේ දුක නිමා කරවමින් සුන්දරමා නිවන් පුරයට සත්වයාව පමුණුවීමට සමර්ථ බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සාර්ථකයි, අකාලිකයි. ආන්ගේ භාග්‍යවතුන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය අතුරින් සූත්‍ර දේශනා 21000ක් වූ ධර්මස්කන්ධ අතුරින් විනය දේශනා 21000ක් වූ ධර්මස්කන්ධ අතුරින් ආභිධම්මික පිටකේ අභිධර්ම පිටකේ 42000ක් වූ ධර්මස්කන්ධය අතුරින් ස්වාසු දහසක් ධර්මස්කන්ධය අතුරින් අනන්ත අප්‍රමාණ සාගරයක් බඳු මහා ධර්ම සාගරේ අබමල් රේණුවක තරම් ස්වල්ප දහම් පදයකුයි අපි අනුශාසනා කරන්නේ. ඒ අනුශාසනාව භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. ඒ අනුශාසනාව අන්‍ය විහිිත නොවි හිත බැහැරට යොමු නොකොට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන්
භාග්‍යවතුන් වහන්සේගේ සිරිමෝ මඩලින් අනුශාසනා කරපු ධර්මයේ පිළිබඳව ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ අෂ්ටාර්ය පුද්ගල සීලවත් සංගරුවන පිළිබඳව ගෞරවයෙන් ඔබ ශ්‍රවණය කරගතහොත් එහි ආනිසංස ඔබට නව කප්පං සුත ධම්මා කල්ප නවයක් සුවසේම ප්‍රඥා පාරමිතාව පුරා ගන්න හේතු වෙනවා. පින්නතුනි දේශකයන් වහන්සේ මේ නිවසට වැඩම කරවන විට පින්වත් පිරිස හේවිසි ශබ්ද පූජා පවත්වන්නට යෙදුණා. සාදුනාද පවත්වන්නට යෙදුණා. මග දෙපස ආලෝක කරන්නට යෙදුණා. මේ සෑම ගෞරවයක්ව දැක්වන්නට යෙදුනේ කෙස්ලොම් නියද සම්මස් නහර ඇට ඇට විඳුළු වක්වඩු හතමස් පපුමස් ආදියකින් දෙතිස් කුණුපයන්ගෙන් ගැවසීගත් මේ අපේ පංචස්කන්ධයට නෙවෙයි. ඒ සෑම පූජාවක්ම ඔබ දක්වන්නේ භාග්‍යවතුන් වහන්සේට. කොහේ හරි තැනක මොනියම් වූ ආකාරයක පින්කමක් කරනකොට ධර්මානුශාසනා පින්කමේදී යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් පාවඩ පිළියෙල කරනවා නම් අලංකාරවත්ව ධර්ම මණ්ඩපේ පිළියෙල කරනවා නම් බොහෝ දිනෙකට පහසුවෙන් බණ අහන්නට අවකාශය සලසනවා නම් විවිධ වූ සැරසිලි ගෞරවයන් දක්වනවා නම් ඒ සෑම ගෞරවයක්ම දක්වන්නේ දේශකයන් වහන්සේට නෙවෙයි ප්‍රධානයෙන්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. යම් කිසි නිවසක ධර්මානුශාසනාව කරන අවස්ථාව උසස් විදිහට කරනකොට ඊටාම අලංකృత විදිහට කරනකොට ඒ තුලින් පිළිබිඹුවන්නේ පින්කම සංවිධානය කරන පිරිසගේ හිතේ ඇති භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව. ඒ ධර්මානුශාසනා පින්කම උසස් විදිහට සිද්ධ කරනකොට බොහෝ දෙනෙක්ට සුවසේ බණ අහන්න අවකාශය සලසනකොට ඒ තුලින් පිළිබිඹුවන්නේ ඒ පින්කම සංවිධානය කරන අයගේ ධර්මයේ පිළිබඳව තියෙන ගෞරවය සහ ශ්‍රද්ධාව. ඒ පින්කම උසස් විදිහට දේශකයන් වහන්සේ වැඩම කරවන විට සංගුණ මෙනෙහි කරන විට සජ්ජායනා කරන විට එතුලින් ප්‍රකට වන්නේ දායක පින්වතුන්ගේ සංඝ රත්නයේ පිළිබඳව ඇති සාරිපුත්තාදී මහතෙරුන් වහන්සේලාගේ නාලෝකමත් වුණු සුපටිපන්නාදී නෙකවිද ගුණ ඇති සංගරුවන විශේෂය ඇති ගෞරවයයි පිළිබිඹුවයි. පින්වතුන් සාදුනාදයක් පවත්වන අවස්ථාවක් ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේගේ සංඝ රත්නයේ ත්‍රිවිධ රත්නයේම කරන ගෞරව පූජාවක් වන බැවින් වෙනදා සාදු කියනවාට වඩා එහි ආනිසංස මහත්ඵලයි මහානිසංසයි. සාමාන්‍ය පරිස්කාර පූජාවක් කරනවට වඩා ධර්මානුශාසනාවක් අවසානයේ සිදු කරන පරිස්කාර පූජාව ඉදිකඩ තුඩක තරම් දෙයක් වුවක් ඒ දේ මහත්ඵල මහානිසංස වන්නේ ඒ ධර්ම පූජාව ශාස්ත්‍රුන් වහන්සේගේ සර්වාර්ථා ඥානයට කරන පූජාවක් හා සමාන වෙන නිසා නවලෝතර තථාගත ධර්මයට කරන ධර්ම පූජාවක් වන නිසා ආර්ය සංඝ රත්නයට කරන සංඝගත පූජාවක් වන නිසා සාමාන්‍ය පරිස්කාර පූජාවක් කරනවට වඩා ධර්මානුශාසනාවක් අවසානයේ සිදු කරන පරිස්කාර පූජාව මහත්ඵල මහානිසංසයි. මේ තරම් කෙටි කරුණු ටිකක් අපි ප්‍රකාශ කළේ ධර්මයේ ඇති වටිනාකම පින්වතුනි ඔබට සිතෙහි තවත් වර්ධනය කරවන්න. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඔබ අපි කාට පිහිට පිළිසරණ පිණිස පවතින ධර්මය. ඔබේ මගේ මේ ජීවිතයේ අද හෝ හෙට නැතිනම් අන්‍ය දවසක අවසන් වෙලා යන්න පුළුවන්. නැති වෙලා යන්න පුළුවන්. ඉවර වෙලා යන්න පුළුවන්. ඔබේ මගේ ජීවිතයේ දුවන්නේ මරණය පැත්තට. ජරාව පැත්තට. පෝරාවක් ගත වෙනවා කියලා කියන්නේ ඔබටත් මටත් ලැබිලා තියෙන මේ දුර්ලභ මනුස්ස ජීවිතය අහිමි වෙනවා කියන එකයි. කවදා හරි දවසක ඔබ ඇලුම් කරපු දේවල් ආස කරපු දේවල් දාලා ඔබ නිරන්තරයෙන් පරිහරණය කරපු ඔබේ ශරීරයත් අතහැරලා දාලා ඒකත් මහ පොළොවට පස් වෙලා දිරලා යන විදිහට අතහැරලා දාලා යනකොට අරගෙන යන ඉතුරු වෙන දේ කුසල් අකුසල් බව ඔබ දන්නවා. හැබැයි පින්වතුනි මැරෙන වගේම ආයෙත් සත්වයා උත්පත්තිය ලබනවා ප්‍රතිසන්දිය ලබනවා. ජීවිතය තුළ නොපමාව ධර්ම මාර්ගයේ දියුණු කරගන්න බැරිව මියදුනොත් අපේ ජීවිතේ හැරිලා තියෙන්නේ දුගතිය පැත්තට. සතර අපාය පැත්තට. දුගතියකට වැටුනොත් නම් පින්වතුනි ආයේ මේ සදහම් පද අහන්න
බණපද අහලා හිත නිවා ගන්න, ආර්ය සත්‍ය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න ඕනේ. සසරෙන් ගැලවෙන ජීවිතයක් හදාගන්න. සසර ගමන නවත්තන්න ඔබ අදහස් කරනවා නම්, ඔබේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඇති මේ සසර දුක, සතර අපායට ආයි මම වැටෙන්නේ නැහැ. සතර අපායෙන් ඈතර වෙන උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ගමන් කරලා භාග්‍යවතුන් වහන්සේලා, පච්චේක බුදුරජාණන් වහන්සේලා, මහරහත් මුනිවරු, මුනිරජාණන් වහන්සේලා නිවුණු සැනසුණු අමා නිවනට මම පැමිණෙනවා කියන අදහස ඔබේ හිතේ තියෙනවා නම්, සසර දුකින් නිදහස් වෙන්නට හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තියෙනවා නම්, ඔබ කරන්නට ඕන එකම දේ තමයි, දේශකයන් වශයෙන් අපත් කරන්නට ඕන එකම දේ තමයි මේ ලැබිලා තියෙන දුර්ලභ මනුස්ස ජීවිතේ අන්‍ය හැම කරුණකටම වඩා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පුරුදු පුහුණු කරන එක. ගිහියන් වශයෙන් ඔබට අද වගේ මේ ගැටුම්කාරී සමාජයක් තුළ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දියුණු කරන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් දක්ෂ වෙන්න මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ කොහොම හරි ධර්මයෙන් සනසන්න. පින්නතුනි, ඔබෙන් අද මේ ජීවිතය ගැන අහුවොත් ඔබ කියන්නේ හරි අමාරුයි ජීවත් වෙන්න හාමුදුරුවනේ, ප්‍රශ්න වැඩි, ආර්ථික අපහසුතාව වැඩි, විදුලිය නැහැ කියයි, බඩු මිල අහසුසට ගිහින් කියයි, ඔබේ එදිනදා පැමිණිලි තිබෙන දුක්ඛම් කටළු ඔබ ප්‍රකාශ කරනවා. ඒක සැබෑවක්, ඒක ඇත්තක් මේ පවතින සමාජය. හැබැයි පින්නතුනි, මේ ගෙවාගෙන ආපු සංසාර ගමනේ උවිතත් වඩා අපි කණ්ඩ නැතුව, බොන්න වතුර ටිකක් නැතුව මනුස්ස ජීවිතවල ඉපදිලා දුක් විඳලා මෙරිලා ගිහින් තියෙනවා. මේ විදිහට නෙවෙයි භයානක දුර්භික්ෂ වලට මුහුණ දීලා අපි මෙරිලා තියෙනවා. මේ විදිහට නෙවෙයි එක ආහාරක් වෙනුවෙන් ඔබ අපි කා කොටාගෙන මෙරිලා තියෙනවා මේ සසරේ. ආයෙම නොවී තියෙන්නේ, ආයෙම නොවී තියෙන්නේ, ආයෙත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන හිතලා පැමිණෙන අපහසුතාව බාධක කම්කටොළු මැදේව දහම්මග නිවන් මඟ දියුණු කරගත්තොත් එයා තමයි බුද්ධ ශාසනයේ, ඒ ශ්‍රාවකයා තමයි බුද්ධ සසුනේ පරම ප්‍රතිෂ්ඨාව රැකවරණය සලසාගත් කෙනා. පින්නතුනි, අප්‍රිකාව වගේ රටවල් වල ඔබ මේ වනපද අහන වෙලාවේ කණ්ඩ නැතුව පොළොවේ පස් කාලා මිනිස්සු මැරෙනවා. විවිධ රෝගවලට ගොදුරු වෙලා කුසට ආහාරක් නොමැතිව පුංචි කුඩා දරුවෝ මියදෙනවා විවිධ රෝගාබාධ නිසා. ඒ වගේ ලෝකෙක අනිත් පැත්තේ ඉන්න අපි ගැන කල්පනා කරපුවාම මොනවා හරි අනුභව කරලා මොනතරම් අපහසුකම් තිබුණත් ජීවිතේ ගැට ගහගෙන යන්න පුළුවන් මට්ටමක් අපිට තියෙනවා. ඒ හින්දා මේ හැම කරුණක් තුලින්ම සංසාරයක තියෙන අමිහිරි බව, සසරක තිබෙන්නා වූ නිසරු බව හොඳට හිතට අරගෙන පුංචි හරි පින්කම් කරමින්, කුසල් ධර්ම දියුණු කරමින්, නිති පන්සිල් පොහොය අටසිල් සුරකිමින් පිනෙත් පිරුණු ජීවිතයක් ඇති කරගන්න දක්ෂ වෙන්න. ඒකට මඟ කියලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සත්‍ය ඒ කාරණේ අපි සිහිපත් කළේ ධර්මයේ ඇති වටිනාකම පිළිබිඹු කරන්න, විස්තර කරන්න. අද දවසේ ධර්මාර්ථ ශාසනාව සඳහා අප මාතෘකා කරගත් ගාථාව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ධම්මපද පාළියේ ගාථාව. භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව එකක් නෙවෙයි, ගාථා පහක් තිබෙනවා. අපි ගාථා දෙකයි මාතෘකා කරගත්තේ දීර්ඝ වෙන නිසා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්න හේතු වෙච්ච කාරණේ පිළිබඳව අපි පළමුවෙන් දැනගැනීම වැදගත්. බුදුරජාණන් වහන්සේ ඒ වැඩ සිටිය ජම්බුද්වීපේ ප්‍රධාන වූ ජනපද හතරක් තිබුණා. අංග, මගධ, කෝසල ආදී ජනපද තිබුණා. ඒ සියලු ජනපදයන් අතරින් ප්‍රධානතම ජනපද දෙකක් කෝසලය සහ මගධය කියලා කියනවා. මගධයේහි අධිපතිතුමා බිම්බිසාර මහරජතුමා. කෝසල රාජ්‍ය අධිපතිතුමා කොසල් මහරජතුමා. කොසල් මහරජතුමාට නිරන්තරයෙන් අවවාද අනුශාසනා දීපු කෝසල මහරජතුමාගේ පියාණන්ට, පිය මහරජතුමාට අවවාද අනුශාසනා දීපු දැහැමින් රාජ්‍ය කරගෙන යාමට, නිර්වෘල් රාජ්‍ය කටයුතු කර ගැනීමට උපදෙස් දීපු බ්‍රාහ්මණ කෙනෙක්.
එතුමාගේ නම අග්ගිදත්ත. අග්ගිදත්ත කියන පුරෝහිත බ්‍රාහ්මණතුමා ඊටමත් දක්ෂ ත්‍රිවේදය හදාරලා තිබුණා. ත්‍රිවේදයේ වේද ග්‍රන්ථයන් හොඳට පරතරයට හදාරපු තැන්පත් සංසුන් දුරදක්නා නුවණක් ඇති පුරෝහිත බ්‍රාහ්මණ කෙනෙක්. එතුමා බොහෝ කාලයක් රාජ්‍ය සේවය කළා. මහරජතුමාගේ පුතුණුවන් රජකම බාරගත්තට පස්සේ කොසල් මහරජතුමාට බොහෝ කාලයක් රාජ්‍ය කරගෙන යාමට අවවාද අනුශාසනා වයෝවෘද්ධ භාවයට පත්වෙච්ච අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා දිනක් කල්පනා කරනවා මම නම් දැන් බොහොම වයසයි බොහොම වයෝවෘද්ධයි මාහට තවදුරටත් මේ රාජ්‍ය සේවය කිරීමට අනුශාසනා කිරීම අපහසුයි. ඒ නිසා මේ පුරෝහිත බ්‍රාහ්මණ තනතුරෙන් මම අයින් විය යුතුයි කියලා කල්පනා. අද නම් එහෙම කිසිම ඇමති කෙනෙක්ටවත් කිසිම කෙනෙක් මේ වගේ අදහසක් ඇති වෙන්නේ නැහැ. පුරෝහිත බ්‍රාහ්මණතුමා තමන්ගේ බිරිඳටත් කරුණු ප්‍රකාශ කරලා පසුදා රාජමාලිගාවේ රාජසභාවට ගිහින් අමාත්‍ය මණ්ඩලයේ ඉදිරියේ මහරජතුමා ඉදිරියේ ප්‍රකාශ කරනවා මහරජතුමනි නුඹ වහන්සේට නුඹ වහන්සේගේ පිය මහරජතුමාට මේ කෝසල රාජ්‍ය ධාර්මිකව කරගෙන යාමට සතුරු උවදුරු වලින් ආරක්ෂා කරගෙන සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කිරීමට සහ රාජ්‍ය පාලන කටයුතු නිරවුල්ව කරගෙන යාමට මා විසින් මාගේ උපරිම සේවාවක් කැපකිරීමක් කරමින් අනුශාසනා කරමි. නුඹ වහන්සේටත් කුඩා කල ශිල්ප ශාස්ත්‍ර දැනුම බ්‍රාහ්මණ ධර්මය ගැන මා කියා දෙන්නට මහරජතුමනි මා දැන් බොහොම වයෝවෘද්ධ තත්ත්වයට පත්වෙච්ච මහලු බ්‍රාහ්මණයෙක් බැවින් යොවුන් දක්ෂ පුරෝහිත බ්‍රාහ්මණ කෙනෙක්ට මේ රාජ්‍ය කටයුතු සඳහා අවවාද අනුශාසනා ලබා දීමට ත්‍රිවේදයේ දක්ෂ බ්‍රාහ්මණයෙකුට සුදුසු අවස්ථාව ලබා දෙමින් මේ සන්ධ්‍යා කාලය මහලු කල තාපස ප්‍රවෘත්තිාවෙන් මගේ පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ අදහසින් මේ රාජ්‍ය සේවයෙන් නික්ම යාමට මට අවසර දෙනු මැනවි කියලා ඉල්ලා හිටියා. මහරජතුමා කැමති වුණේ. මොකද ඊතරම් ගුණවත් ඒ වගේම දක්ෂ තීක්ෂණ නුවණක් ඇති අවස්ථානුකූලව ගැටලු විසඳිය හැකි ත්‍රිවේදයේ දක්ෂ බ්‍රාහ්මණ කෙනෙක් තමන්ගේ රාජ්‍ය කටයුතු වලට අහිමි වීම විශාල පාඩුවක්. නැවත නැවතත් කළ ඉල්ලීම අහක දාන්න බැරි නිසා රජතුමා අවසර දුන්නා. පුරෝහිත බ්‍රාහ්මණතුමා රාජමාලිගාවෙන් පිට වෙලා තමන්ගේ නිවසට ඇවිදින් දින කිහිපයක් නිවසේ ගත කරලා තමන්ගේ දරු පිරිසට සුදුසු පරිදි භවභෝග කෙත්වතු ආදී බාර දීලා ස්වාමි භාර්යාව දරුවන්ගේ මෑණියන් මනාකොට දිවි ඇතිතෙක් රැක බලා ගැනීමට උපස්ථාන කිරීමට අවවාද අනුශාසනා කරලා සියලු කාමභෝගී සම්පත් අතහැරලා අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා මහ වනාන්තරයට පිවිසුණා. භාවනා යෝගී තාපස ප්‍රවෘජාවේ කාලය ගත කිරීමට. තාපසතුමා මහ වනාන්තරයේ ඇතුළට ගිහිල්ලා ඒ මහා වනාන්තරයේ ගඟක් අසබඩ විවිධ තෘණ වර්ග වලින් කුටියක් පිළියෙල කරගෙන ඒ කුටියට වෙලා උදකලාව තමන් භාවිතා කරපු වේද ග්‍රන්ථවල ඇති තාපස භාවනා ක්‍රම අරූප භාවනා ක්‍රම ආදී පුරුදු පුහුණු කරමින් කාලය ගත කළා. කෝසල ජනපදයේ පුරාවටම රාවයක් පැතිරුණා. කොසල් මහරජතුමාගේ පිය මහරජතුමාට අවවාද අනුශාසනා කරපු අති දක්ෂ ඒ වගේම සංසුන් තීක්ෂණ නුවණක් ඇති අග්ගිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා සියලුම රාජ තනතුරු වලින් පුරෝහිත තනතුරු වලින් බැහැර වෙලා තමන්ගේ නිවසේ කටයුතු වලින් බැහැර වෙලා වනගතව තාපස ප්‍රවෘත්තිාවේ තාපසයෙක්ව කාලය ගත කරනවා කියලා ආරංචි. හැමතැනම පැතිරුණා. විශාල මැදිවියේ තරුණ වියේ පසුවන ඇත්තන් පිරිමි අය
තාපසතුමා හොයාගෙන මහා වනාන්තරයට පිවිසුණා. මහා වනාන්තරයේ පීරලා තාපසතුමා වාසය කරන තැන හොයාගෙන තාපසතුමා ළඟට ගිහින් වන්දනා කරලා මහා විශාල පිරිසක් ප්‍රකාශ කරනවා. ගිහිගේ කම්කටොළු සහිතයි, ගිහිගේ ගිනිගයක් හා සමානයි. පින්වත් තාපසතුමනි, නුඹ වහන්සේ අරගත් මේ උතුම් අරමුණ අපටත් අරගෙන නුඹ වහන්සේ සමීපයේ ශිෂ්‍ය අතවැසි පිරිසක්සේ තවුස් ගුණදම් පිරීමට අවසර ලබා දෙනු මැනවි. අපවත් ප්‍රවෘත්තිත භාවයට පත් කරගනු මැනවි කියලා ඉල්ලීමක් කරනවා. ප්‍රධාන අග්ගිදත්ත බ්‍රාහ්මණ තාපසතුමා ඒ කාර්මික ඉල්ලීම පිළි අරගෙන සියලු දෙනාම තාපසවයන් බවට පත් කරලා මේ සියල්ලෝම මේ ගඟ අසබඩ ප්‍රධාන තාපස කුටිය ආසන්නයේ තාපස අසපුවක් හදාගෙන ආශ්‍රමයක් හදාගෙන සියල්ලෝම තවුස් ගුණදම් පුරනවා. මහා වනාන්තරය තුල හැමතැනම ඇවිදලා පළවැල හොයාගෙන ඒ පළවැල භුක්ති විඳිමින් ඒ ගඟෙන් පැන්න ආදිය පානය කරමින් ජල ස්නානය කරමින් වාසය කළා. ටික කාලයක් ගත වෙන විට අග්ගිදත්ත තාපසතුමා කල්පනා කරනවා මේ තමන්ගේ තාපස පිරිසට උපදේශයක් දෙන්න ඕනේ. මොකද්ද? තමන්ගේ තාපස ජීවිතය ආලෝකමත් කර ගැනීමට මොකද්ද දුන්න උපදේශය? තාපසවරුනි, නුඹලා මේ විදිහට තවුස් ගුණදම් පුරන අවස්ථාවේදී නුඹලාට යම් රාග හිතක්, ද්වේෂ සිතක්, කාම සිතක් ඇති වුණහොත් නුඹලා ගඟට ගිහින් ගම් යූරෙන් වැලි ගොට්ටක් අරගෙන ඇවිදින් මා මේ පෙන්වන අසවල් ස්ථානයට දමන්න. මෙයයි දුන්න උපදේශය. අර තාපස පිරිසට යම් කාම සිතක්, පංචකාමයන් පිළිබඳව ආසාවක් ඇති වුණොත් ගඟට යනවා. වැලි ප්‍රමාණයක් අතට අරගන්නවා. ඒ ප්‍රමාණය අරගෙන ඇවිදින් පෙන්වූ තැනට අතහරිනවා. මේ විදිහට කළා. ටික දවසක් යනකොට විශාල වැලි කන්දක්, මහා වෘක්ෂයන් පරදන ආකාරයේ විශාල මහා වැලි කන්දක් ගොඩ ගැහුණා. නදිය දෙපැත්තේ තිබුණු මහා වැලි ධාරාව අරගෙන ඇවිදින් තාපසවරු ගොඩ ගැහුණා. නිකන් නෙවෙයි, තාපසවරුන්ගේ හිතට ලෝභ සිතක්, රාග සිතක්, කාම සිතක් ඇති වෙනකොට තමයි මේ විදිහට කරන්නේ. සාමාන්‍යයෙන් භාවනා නොකල, හිත නොවැඩු, සතිපට්ඨාන භාවනාව නොකරපු අසෘතවත් පෘථග්ජනයන්ට හැම වෙලාවෙම ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සිත්. ඒ අයටත් එහෙමයි. මහා වැලි ගොඩ ගැහුණා. මේ මහා වැලි කන්දට වනාන්තරයේ හිටිය විෂගෝර මහා භයානක නාගරාජයෙක් ඇවිදින් ඒ වැලි ගොඩ අධිග්‍රහිතව අරක්ක. මේ තාපසවරු දැක්කා අර මහා වැලි කන්ද ආශ්‍රය කරගෙන භයානක ස්වරූපයක් ඇති මහා විෂගෝර සර්පේ වාසය කර. ප්‍රධාන තාපසතුමාට අග්ගිදත්ත තාපසතුමාට දැන්වා, තාපසතුමනි, අප විසින් ගොඩ ගැසූ මහා වැලි කන්ද ආශ්‍රය කරගෙන මහා භයානක සර්පෙක් වාසය කර. තාපසතුමා ඇවිදින් විපරක් කරලා බලපුවහම ඒ සැබෑවක් මහා විශාල සර්පෙක්. තාපසතුමා කල්පනා කරනවා තමන්ටත් තමන්ගේ අතවැසි පිරිසටත් මේ ස්ථානය අතහැරලා දාලා යන්න බෑ. මේ විෂගෝර සර්පයා මරණයට පත් කරන්නත් බෑ. ඒක තාපස ජීවිතයට අකපති දෙයක්. මේ සර්පයාගෙන් යම් උපද්‍රවයක් පැමිණුනොත් කොහොමද ඒකෙන් වැළකෙන්නේ? මේ විදිහට කල්පනා කරලා අර අග්ගිදත්ත තාපසතුමා අතවැසි පිරිසට ප්‍රකාශ කරනවා, තාපසවරුනි, මේ විෂගෝර සර්පයාගෙන් උපද්‍රවයක් පැමිණෙන්න පුළුවන්. ඒ නිසා නුඹලා ගස්, ගල්, පර්වත ළඟට ගිහිල්ලා යාඥා කරන්න, යදින්න, ඉල්ලීම් කරන්න, දෙවියන්ගේ ආශිර්වාදය ආයත සිටින්න, අපිට විපතක් වෙන්න එපා. අර අතවැසි තාපස පිරිස මොකද කරන්නේ? මහා ගස් ළඟට ගිහිල්ලා, ගල් ළඟට ගිහිල්ලා යදිනවා, යාඥා කරනවා, අපිව ආරක්ෂා කරලා දෙන්න. ඔය කාලෙ වෙද්දී භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය සවැත් නුවර ජේතවනාරාම විහාරේ. භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් මහ වෙහෙරේ භාග්‍යවතුන් වහන්සේගේ දිනචරියාවෙන් කොටසක් තමා මහා කරුණා සමාපatti වාරයට සමවැදීම. භාග්‍යවතුන් වහන්සේ උදෑසන 4:45 සිට 5:30 වගේ වේලාව, වර්තමාන වේලාවෙන් ඒ කාල වේලාව භාග්‍යවතුන් වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදී
ලෝකේ අරමුණු කරලා බලනවා කොපමණ දෙනෙක්ට ධර්මානුශාසනා සිද්ධ කරනවද? සන්ධ්‍යාවේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපatti ඥානයට සමවදිනවා. ඒ සමවැදී තමයි උන්වහන්සේගෙන් ධර්මයේ ආසන මාර්ගඵල නිවන් සුගතිගාමී වන පිරිස අරමුණු කරලා ඒ අය හොයාගෙන ඉන්නේ අයට අනුශාසනා කරනවා. එක්කෙනෙක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානයට එක දවසකදී අරමුණු වන්නේ අනන්තයි අප්‍රමාණයි. රහතන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ එක දිනකදී සෙත සැලසූ පිරිස ගණනය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එකම වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ස්වාමින් වහන්සේ නමක්ට ධර්ම දේශනා කරනකොට ඒ වෙලාවෙම භාග්‍යවතුන් වහන්සේ කොහේ හරි වනාන්තරයක භාවනා කරන ස්වාමින් වහන්සේ නමකට කමඨහනක් කියා දෙනවා. ඒ වෙලාවෙම භාග්‍යවතුන් වහන්සේ කාගේ හරි දේවතාවකගේ දහම් ගැටලුවක් විසඳනවා. ඒ වෙලාවෙම භාග්‍යවතුන් වහන්සේ කොහේ හරි තැනක පිණ්ඩපාතේ වඩිනවා. එකම අවස්ථාවේ නොඑක් තැන භාග්‍යවතුන් වහන්සේ පෙනී සිටමින් ලෝකයාට සසර දුකින් ඈතර වීමට උපකාර කරනවා. ඒ වගේ කායික ක්‍රියාවක් වේගවත් හැසිරීමක් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකෙ දිහා බලනකොට එදවස භාග්‍යවතුන් වහන්සේගේ ඥානපතේට මහා කරුණා සමවතට අසු වුණා. මහා වනාන්තරයේ කෝසල ජනපදයේ මහා වනාන්තරයක් තුල වාසය කරන අග්ගිදත්ත බ්‍රාහ්මණතුමත් අතවිසි පිරිසක්. භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් අරමුණු කරලා බැලුවා මේ බ්‍රාහ්මණතුමාටත් අතවිසි පිරිසටත් සෝවාන් මාර්ගඵලයන් සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ආවරණය වෙලා තියෙනවා බලවත් මිත්‍යා දෘෂ්ටියකින්. එයි ගස්ගල් පර්වත යදින නිසා. භාග්‍යවතුන් වහන්සේ කරුණාකාරණා සලකලා පළමුකොට මුගලන් ස්වාමින් වහන්සේට ප්‍රකාශ කරනවා මොත්ගල්යාණය කෝසල ජනපදයේ අසවල් වනාන්තර මැද්දේ අග්ගිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා වාසය කරනවා. ඒ අග්ගිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා වාසය කරන තාපසතුමා වාසය කරන තාපස ආශ්‍රමයට නුඹ වහන්සේ වැඩම කරලා ඒ පිරිස පළමුකොට দমনය පත් කරන්න. මුගලන් ස්වාමින් වහන්සේ කියන්නේ මේ ශාසනයේ ඊර්ධිමතුන් අතරින් අග්‍රයි. උන්වහන්සේව සැකවින් හඳුන්වනවා නම් වක්කලාතක් දික්කලාක් මෙන් වකුටු කරපු අත දික් කරනවා වගේ ඕන තැනකට පෙනී ඉන්න තරම් වේගවත් ඉර්ධි ප්‍රතයක් උන්වහන්සේට තිබෙනවා. పూర్ව ජාති සංසාරවල කළ මහා පාරමිතා ශක්තියානුභවය. බුදු සසුනේ ඉර්ධිමත් ශ්‍රාවකයන් අතරින් අග්‍ර මුගලන් ස්වාමින් වහන්සේ පාත්‍රයක් අරගෙන එකෙනෙහිම දෙවුරම් වෙහෙරින් අතුරුදහන් වී කෝසල ජනපදයේ මහා වනාන්තරයේ තාපසතුමා ඉන්න ඒ තාපස ආශ්‍රමයේ මහා වැලිකන්ද මත වැඩ හිටියා. තාපස පිරිස තාපස කුටි වලින් එළියට ඇවිදින් බලන විට මුගලන් ස්වාමින් වහන්සේ මහා වැලිකන්දක් මත වැඩ. මේ තාපසවරු කෑ ගහලා ප්‍රකාශ කරන්න ගත්තා ශ්‍රමණයන් වහන්සේ ওই වැලිකන්ද මතින් විගහට බැහැර වෙන්න ওই වැලිකන්ද ආශ්‍රය කරගත් මහා සර්පෙක් ඉන්නවා. මුගලන් ස්වාමින් වහන්සේ සාන්තිරියව්වෙන් වැලිකන්ද මස්තකයේ තමන් වහන්සේගේ පත්කඩේලා පාත්‍රයේ සහිතව වැඩ හිටියා. අර විසගෝර සර්පයා මුගලන් ස්වාමින් වහන්සේ අභිමුඛයට පැමිණෙනවා. මුගලන් ස්වාමින් වහන්සේ මෛත්‍රී කරුණාවෙන් ආමන්ත්‍රණය කළා මේ භයානක විසගෝර සර්පයා දමණයටපත් වෙලා වනාන්තරයට ඇදී ගියා. අර හිටියා වූ තාපස පිරිසට මේ සිදුවීම ආශ්චර්යජනක සිදුවීම මේ සියල්ලම අග්ගිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා දැසින්ම දැක්කා. කල්පනා කරනවා සාකච්ඡා කරනවා මේ වැලිකන්ද මස්තකයේ වැඩ සිටින්නා වූ උතුමන් වහන්සේ ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨ උතුමෙක්මයි ශ්‍රේෂ්ඨ ශ්‍රමණයන් වහන්සේ නමක්මයි අද පටන් උන්වහන්සේව අපි සරණ යමු කියලා මුගලන් ස්වාමින් වහන්සේට ආදර ගෞරවයෙන් වන්දනා කළා. ස්වාමීනි අද පටන් නුඹ වහන්සේ අපේ ගුරුවරයා කියලා උන්වහන්සේව ආචාර්ය තනතුරේ පිළිපුවා. නොබෝ වෙලාවක් යන විට අහසින් ශබ්දස්මි ධාරා විහිදුවමින් භාග්‍යවතුන් වහන්සේ වැඩියා. භාග්‍යවතුන් වහන්සේ අහසේම වැඩයි. මුගලන් ස්වාමින් වහන්සේ නැගී සිට පත්කඩේලා වැලිකන්ද මස්තකයේ සිට තෙවතාවක් භාග්‍යවතුන් වහන්සේට පසඟ පිහිටුවා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. අර අතවැසි තාපස පිරිසට අග්ගිදත්ත පුරෝහිත තාපසතුමාටත් ආශ්චර්යයක්. තමන් ආචාර්ය තනතුරේ මොහොතකට පෙර ලැබූ විෂගෝර සර්පයා පවා ධමණයට පත් කළ
අර උතුමන් වහන්සේ අහසේ බබල බබලා සිවුරු යාමින් වැඩ සිටින රූප ස්වභාවයෙන් අග්‍ර වූ ශ්‍රමණයන් වහන්සේට ඒ උතුමන් වහන්සේට වන්දනා කරනවා. එහෙනම් මේ උතුමන් වහන්සේට වඩා ඒ උතුමන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා අදහස් කරලා ස්වාමීනි නුඹ වහන්සේ දැන් අපේ ශාස්ත්‍රු නුඹ වහන්සේ අපේ ආචාර්යවරයා නුඹ වහන්සේ අද පටන් අපි දෙවි දෙවෙනිකට සරණ යනවා කියලා සරණ. මුගලන් ස්වාමින් වහන්සේටත් භාග්‍යවතුන් වහන්සේටත් පළවෙල පූජා. උන්වහන්සේලායි පළවෙල දාණය පිළිගත්තා. වළඳ අවසානයේ මුගලන් ස්වාමින් වහන්සේ නැවතත් දෙවුරුමට වැඩියා. අර වැලිකන්ද මස්තකේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේට පහළින් පුරෝහිත තාපස බ්‍රාහ්මණතුමත් අතගැසි විශාල 40000ක් පමණ වූ පිරිස වැඳගෙන භාග්‍යවතුන් වහන්සේ දෙස බලා භාග්‍යවතුන් වහන්සේ සිරි මුව මඩල විවර කරලා මේ දේශනාවට මාර්තුකා කරගත් ගාථාවෙන් අනුශාසනා බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෙත්‍යානි මනුස්සා භය තච්චිතා. බ්‍රාහ්මණය මිනිසුන්ට බය තැති ගැනීම උපද්‍රව ඇති වෙනවා. ඒ උපද්‍රව ඇති වෙනකොට ගස්ගල් පර්වත යැදීමෙන් ආරාම රුක් දේවල් සරණ යෑමෙන් බය තැති ගැනීම නැති වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ පළමුව අනුශාසනා කළා ගාථාව. ඒතංකෝ සරණං කේම ඒ විදිහට ආරාම රුක් දේවල් චෛත්‍ය මේ දේවල් සරණ යෑම ඒතංකෝ සරණං කේම උතුම් නැහැ. ඒතං සරණ මුත්තම ඒ ආරාම දේවල් වෘක්ෂ ලතා පිහිට යදීම ශ්‍රේෂ්ඨ නැහැ. උතුම් නැහැ. ඒතං සරණ ආගම්ම ආරාම රුක් දේවල් වෘක්ෂ වන්දනා කිරීමෙන් බය තැති ගැනීම නැතිවීමේ ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ විදිහට ආරාම රුක් දේවල් සරණ ගියා කියලා සබ්බ දුක්ඛා න පමුච්චති. දුක් නැති වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා අනුශාසන මේ කාරණාව සරලව ඔබට ප්‍රකාශ කළොත් ඔබේ අපේ මේ ජීවිතය ගත කරද්දී ලෙඩ දුක් කරදර අපේ භාෂාවෙන් අපල උපද්‍රව අන්තරාය පැමිණෙනවා. ඒව පැමිණෙනකොට ඒවට විසඳුම් හොයන්න අශෘතවත් පෘථග්ජන ඔබ අපි විවිධ ආරාම රුක් දේවල් පස්සේ දුවනවා. ඒ බය තැති ගැනීම නැති කරවීමට යාඥා කරනවා, යැදීම් කරනවා. එහෙම කළාට බය තැති ගැනීම නැති වෙන්නේ නැහැ කියලායි මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විවිධ ආගමික ස්ථාන දේවල් මේ වගේ දේවල් වලට ගියාට සදාතනිකව බය තැති ගැනීම නැති වෙන්නේ නැහැ. ඒකට ඔබට හොඳම නිදර්ශනය දජග්ග සූත්‍රය. දජග්ග සූත්‍රයේදී දෙවිවරු ප්‍රකාශ කරනවා, සක්දෙවිඳු ප්‍රකාශ කරනවා වරුණස්ස ඊසාන ආදී දෙවිවරුන්ගේ කොඩිය දිහා බලන්ඩ සුරාසුර යුද්ධයේදී එතකොට බය තැති ගැනීම නැති වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා දෙවියන්ගේ කොඩි දිහා බැලුවා කියලා දෙවිවරු ගැන හිතුවා කියලා බය තැති ගැනීම නැති වෙන්නේ නැහැ. මක් නිසාද? හේතුව කුමක්ද? දෙවිවරු රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්නේ. අරඤ්ඤේ රුක්ක මූලේවා ශුඤ්ඤාඝාරේව භික්කවේ. මහණෙනි නුඹ වනාන්තරයේ වාසය කරනකොට නුඹලා වෘක්ෂ මූලවල ගස් මුල්වල භාවනා කරනකොට සොහොන් බිම් වලට වැඩම කරලා භාවනා කරනකොට නුඹ වහන්සේලා කොහේ ඉඳලා හරි වන භාවනා කරනකොට මහණෙනි නුඹලාට බයක් තැති ගැනීමක් ඇති වුණොත් නුඹලා දෙවිවරු ගැන හිතන්න එපා. දෙවිවරු ගැන යදින්න එපා. නුඹලා හිතන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ. ඒවම් බුද්ධං සරන්තාන. බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ හිතන්න. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරන විට නුඹලාගේ බය තැති ගැනීම නැති වෙයි. කොහොමද මෙනෙහි කරන්නේ? සෝ භගවා ඉතිපි අරහං. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ නරහන් වෙනවා. මේ කාරණේ සම්මා සම්බුද්ධ වෙනවා. අත බුද්ධං සරේයාත ලෝකජෙට්ටං නරාසබං අත ධම්මං සරේයාත නීයානිකං සුදේශක. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරන කොටත් බය තැති ගැනීම නැති වෙන්නේ නැත්තම් හිතන්න ධර්මයේ ගුණ නෛර්යානික. අත ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. ධර්මයේ ගුණ සිහි කරන විටත් නුඹේ බය තැති ගැනීම නැති වෙන්නේ නැත්තම් සිහි කරන්ඩ පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. පින්කෙතක් බඳු සංඝ රත්නයේ සංඝ ගුණ මේ විදියට බුදු ගුණ සංඝ ගුණ මෙනෙහි ධම් ගුණ සංඝ ගුණ මෙනෙහි කරන විට බය තැති ගැනීම නැති වෙනවා ඒකාන්තයි. මහණෙනි
එවං බුද්ධං සරන්තානං ධම්මං සංගංච භික්ඛවෝ භයං වා චම්පිතත්තං වා ලෝමහංසෝ නහිස්සති. බය ඇති ගැනීම මහණෙනි නුඹලාගේ ඒකාන්තයෙන් බුදුගුණ ධම්ගුණ සංගුණ මෙනෙහි කරන විට දුරු වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට ඇති වෙන දුක් දුම්නස් නැති වෙන්නේ මේ විදිහටයි. ඒ දජග්ග සූත්‍රය. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තාපසවරුනි ආරාම ඒ කියන්නේ දෙවොල් චෛත්‍ය කියලා කියන්නේ විවිධ ඒ කාලේ දේව රූප තිබුණේ නැහැ. චෛත්‍ය කියන්නේ මේ බුදුදහමේ තියෙන චෛත්‍ය නෙවෙයි, චේතිය නෙවෙයි. චෛත්‍ය කියලා කියන්නේ විවිධ ස්මාරක, සටහන් දෙවියන් කියලා හිතාගෙන වඳින පුදන යම් යම් අනුරූප වලට ඒ වගේ දේවල් මහා ගස් වෘක්ෂ කියලා කියන්නේ බෝධින් වහන්සේලා නෙවෙයි. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරේ චෛත්‍ය වන්දනාව කරන්න එපා, බෝධි වන්දනාව කරන්න එපා කියන එක නෙවෙයි. බෝධි චෛත්‍ය වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවක්. හැබැයි ඒක අවබෝධයෙන් කරන්නට ඕන. බෝධිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වන්දනා කරන්න ඕන. යම් කිසි කෙනෙක් බෝධියට කොටි පූජාවක් කරන්න කියලා හිතාගෙන ඒකේ අකුරු ලියලා බෝවත් ඇදලා ඒ බෝවත්තේ කොඩි ගැට ගහනවා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ කොඩි එල්ලුවා හා සමාන වෙනවා. බෝවත්තක් ඇදලා පඳුරු ගැට ගහනවා නම් බුදුරජාණන් වහන්සේට පඳුරු දුන්නා වගේ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ සියලු සම්පත් ලෞකික සම්පත් සක්විති සම්පත පවා අයින් කරපු කෙල පිටක් සෙම පිටක් වගේ අතහැරලා දාපු තුමන් වහන්සේ. උන්වහන්සේට අපේ රුපියල් 2 කාසිය 5 කාසිය 20 කොලේ 100 5000 කොලේ වටින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කියන ගෞරව ශාස්ත්‍රූ සංඥාවෙන් වදින්න පුදන්නයි බෝධිය චෛත්‍ය. ඒව වන්දනා කර ගැනීමෙන් අපිට කුසල් උපදිනවා. ඒ කුසල් බලයෙන් අපිට පැමිණෙන උපද්‍රව කියන අකුසල් දුරු වෙනවා. ඒකයි යථාර්ථය. භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කළා ගස්ගල් පර්වත යැදීමෙන් දෙවොල් යැදීමෙන් බය තෙත ගැනීම නැති වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ගස්ගල් පර්වත ඒ දෙවොල් ආදිය සරණ ගිහින් ඉන්නවනම් ඒ සරණ යෑම ශ්‍රේෂ්ඨ නැහැ, උතුම් නැහැ, වටින්නේ නැහැ. යෝච බුද්ධංච ධම්මංච තුන්වෙනි ගාථාව. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණංගතු. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ යනවා නම්, ධර්මයේ සරණ යනවා නම්, සංඝ රත්නයේ සරණ යනවා නම්, චත්තාරි අරිය සත්‍යානි යම් කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් ප්‍රඥාවෙන් සම්මප්පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා නම් ඒ යෝච බුද්ධංච ධම්මංච ආදී ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරේ ත්‍රිවිධ රත්නයේ සරණ යෑමත්, ධර්මය අවබෝධ කිරීමත් කියන මේ කරුණු කීපය ඒතංකෝ සරණං කේමං ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි. ඒතං සරණ මුත්තම මේ විදිහට සරණ යෑම තමයි ශ්‍රේෂ්ඨ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා සරණ යාම ශ්‍රේෂ්ඨයි. ධර්මය අවබෝධ කර ගැනීම ශ්‍රේෂ්ඨයි. ආරාම රුක් දෙවල් සරණ යාම උතුම් නෑ, ශ්‍රේෂ්ඨ නෑ, වැඩක් නෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස අවිතික්කමං අරියංච අට්ඨංගිකං වග්ගං දුක්ඛූප සමගාමින. මේ ජීවිතේ අපි දුක් විඳින්නේ ඉපදුණු හින්දා. ඒ තමයි සසර දුක. එහෙනම් මේ දුක තේරුම් ගත්තා නම් චතුරාර්ය සත්‍ය විස්තර කරන දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගත්තා නම් ඒ දුක ඇති කරවන්නේ තණ්හාවෙන් කියලා දැනගෙන තණ්හාව ප්‍රහීන කළා නම් දුකෙන් නිදහස් වන නිර්වාණය සාක්ෂාත් කරගත්තා නම් යම් කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන මාර්ගය නම් සීල සමාධි ප්‍රඥා හේවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරගත්තා නම් ආන් ඒ කෙනා තමයි සැබෑවටම දුකින් නිදහස් වන්නේ, දුකින් නිදහස් වුණා කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා. මේ දේශනාව කරලා ඉවර වෙන විට අර අග්ගිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා අතවැසි පිරිසක් සියලු දෙනාම සෝවාන් මාර්ගඵලයේ පිහිටීමේ ආර්ය ශ්‍රාවකයන් බවට පත්. ඒ සියලු දෙනාම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා. ස්වාමීනි, අපි නියත මිත්‍යා දෘෂ්ටියේ හිටියේ. ඒ මිත්‍යා දෘෂ්ටිය අපේ තුල ප්‍රහීන වුණා. භාග්‍යවතුන් වහන්සේව අද පටන් දිවි දෙවෙනිකොට සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අද පටන් සරණ යනවා. ශ්‍රාවක සංඝ රත්නය අද පටන් සරණ යනවා. ස්වාමීනි, අපි සියලු දෙනා භාග්‍යවතුන් වහන්සේගේ උපාසකයන්සේ දරත්වා කියලා ඉල්ලා සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ කාරණා සියලු දෙනාම එහි පැවිදිව බුද්ධ ශාසනයේ ප්‍රෝජ්ජාවට පත් වී ගුණධර්ම පුරලා ඒ සියලු දෙනාම මරණින් මත්තේ අදට දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් විඳිමින් ආර්ය ශ්‍රාවක දේවතාවෝ බවට පත් වී දිව්‍ය සම්පත් විඳිමින් වාසය.
මේ කාරණයෙන් අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා කියන තුනුරුවන සරණ යාම තමයි ශ්‍රේෂ්ඨ. අන්‍ය දේවල් පස්සේ ගියා කියන අපේ ජීවිතේට පිහිටක් පිළිසරණ රැකවරණයක් සැලසෙනවා. බුදුරජාණන් වහන්සේව යම් කිසි ස්ත්‍රියක් පුරුෂයෙක් අවබෝධයෙන් සරණ යනවා නම් ධර්මයේ සංඝයා අවබෝධයෙන් සරණ යනවා නම් ඒ අයගේ ජීවිතේ ඒකාන්තයෙන් සැපවත් වෙනවා. කුසලයේ දියුණු වෙනවා. අකුසල් බැහැර වෙනවා. කාර්දර පීඩා මග හැරෙනවා. දෙවිවරුන්ගේ පවා ආරක්ෂාව සැලසෙනවා. පින්නතුනි ආලවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්නේ මේ සසර කතර තරණය කරන්නේ කොහොමද? සද්ධාය තරතින් ඕගා. ශ්‍රද්ධාවෙනුයි සසරෙන් ඈතර වෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ සද්ධෝති තථාගතස්ස බෝධි. ශ්‍රද්ධාව පැහැදීම කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පැහැදීම. මොනම කරුණක් නිසාවත් භාග්‍යවතුන් වහන්සේ සැක නොකළ යුතුයි. මොකද බුදු කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කෙනෙක්ට ලැබෙන්නේ කල්ප කාලාන්තරයකට පස්සේ. ඔබටත් අපටත් එහෙමයි. ඒ භාග්‍යවතුන් වහන්සේව අවබෝධයෙන් සරණ යන්නට නම් භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ භාග්‍යවතුන් වහන්සේ යන කවුරුද? උන්වහන්සේගේ අති මහත් වූ ඒ ගුණස්කන්ධය ඔබේ හිතට දැනෙන ප්‍රමාණයෙන් තේරුම් ගන්න උත්සාහ. ධර්මයේ තේරුම් ගන්න උත්සාහ. භාග්‍යවතුන් වහන්සේගේ ගුණය හිතාගෙන ඔබේ නිවසේ බුදු කුටියේ ඉදිරියේ ඔබ මලක් පූජා කරනවා නම් මේ මල අනන්ත ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා. මේ විදිහට බුදු ගුණ සලකා බුදුරජාණන් වහන්සේට මල් පහන් සුගන්ධ ධූප බුද්ධ පූජාව උදේ හවස පූජා කරනවා නම් ඔබේ ජීවිතේ හිතා ගන්නවත් බැරි විදිහට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව වර්ධනය කරගන්න ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව දියුණු කරගන්න සංඝ රත්නයේ සංඝ ගුණ මෙනෙහි කර ශ්‍රද්ධාව දියුණු කරගන්න. ඒ අත්තාන්ගේ ජීවිතේ අපායේ නැත මිදී සුගතිය කරා ගමන. දුකින් ඈතර වෙන ජීවිතයක් බවට පත් වෙනවා. උංගා කයට භාග්‍යවතුන් වහන්සේව අවබෝධයෙන් සරණ යන්න ලැබිලා. උංගා කය භාග්‍යවතුන් වහන්සේ කවුද කියන බෞද්ධයින් දන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය උංගා අයට අවබෝධයෙන් තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ තේරුම් ගන්නට භාග්‍යවතුන් වහන්සේගේ අසීමිත ගුණය තේරුම් ගන්නට නම් හොඳට බණ පොතපත කියවීම ධර්ම ශ්‍රවණය කර ගැනීම වටහා ගන්න පුළුවන්. ඒක ඔබේ ජීවිතය අනිවාර්යෙන් කරගන්න. දෙවිවරුත් වඳින්නේ බුදුරජාණන් වහන්සේට. සියලු දෙනාගේම වන්දනාවට පාත්‍ර වන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යාවතා භික්කවේ අපාදාවා දිපාදාවා චතුප්පාදාවා රූපිනෝවා අරූපිනෝවා නේව සංඤීනා සංඤීනෝවා තථාගතෝ භික්කවේ තේසං අග්ගමක්ඛායති. මහණෙනි පා නැති සත්වයන් අතර පා ඇති සත්වයන් අතර පාද දෙකක් පාද සතරක් බොහෝ පා ඇති සත්වයන් අතර දෙවියන් මිනිසුන් බ්‍රහ්මයින් අතර සියලු සත්වයන් අතර තථාගතෝ භික්කවේ තේසං අග්ගමක්ඛායති. තථාගත බුදුරජාණන් වහන්සේ අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කතා. එහෙනම් ඒ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ යන්න. උන්වහන්සේගේ ධර්මය අවබෝධයෙන් සරණ යන කෙනෙක් වෙන්න. සංඝයා අවබෝධයෙන් සරණ යන කෙනෙක් වෙන්න. විශේෂයෙන්ම සංඝයා කියලා කියන්නේ කවුද? සංඝ රත්නය යන කවර පිරිසද කියලා ගිහියන් විසින් හොඳට දැනගන්න ඕනේ. සංඝ ගුණ හොඳට දැනගෙන සංඝයාට දන්පැන් පූජා කරනකොටයි පින වැඩි වෙන්නේ. සාරිපුත්තාදි තේරාණ ආගතම් පටිපාටියා සද්දා සීල දයාවාස. සරියුත් මහා උතුමන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතගෙන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤායන සීක ධර්මයන්ට ආවාසයක් ගයක් වගේ බඳු බුද්ධ පුත්‍රයන් වහන්සේලා සීලවන්තං ගුණවන්තං සිල්වත් භවින් යුක්තයි ගුණවත් භවින් යුක්තයි දුර්ලභ ගුණේ යුක්තයි දුර්ලභේන මයාලද්දා. ඒ දුර්ලභ ගුණයන් වන්දනා කරන්න මාහට අවස්ථාව ලැබුණා. බුද්ධ පුත්තන් නම ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට වඳිමි පුදමි කියන අදහසින් පුංචි සාමණේරයන් වහන්සේ ඉදිරියේ වුණා වන්දනාමාන කරන්න. පුද්ගල භාවයෙන් නොවැඳ පුද්ගල භාවයෙන් නොදැන. ධර්මයේ පිළිබඳවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ සහ ධර්මයේ සංඝ රත්නය කියන තිසරණේ ගුණ ගැන ඔබට කියන්නට ගියොත් අද රාත්‍රී අවසන් වන තෙක් උනත් කියන්නට කරුණු තිබෙනවා. නමුත් ඊට වඩා අපි දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ අපි කාටත් බුද්ධය අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ.
බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා යන ත්‍රිවිධ රත්නය අවබෝධයෙන් සරණ යන්න ලැබිලා තියෙනවා. ඒක දියුණු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා අවබෝධයෙන් සරණ ගිහින් ඒ ගුණය මෙනෙහි කරනවා නම් පුඤ්ඤාපිසන්දා එයාගේ ජීවිතේට පින ගංගාවක් වගේ කඩාගෙන හැලෙනවා. කුසලාපිසන්දා කුසලයේ එයාගේ ජීවිතේට ගංගාවක් වගේ ගලාගෙන වැටෙනවා. කුසලයේ පින කියන කරුණු දෙකම ජීවිතේට හැම මොහොතකදීම ගලාගෙන හැලෙන්නේ තුනුරුවන අවබෝධයෙන් සරණ ගියපු නිසා. ආන්ගේ අවබෝධයෙන් සරණ ගිය ගිහියාට පැවිද්දාට සුගතියේ ඉපදෙන්නට සග්ග සංවතිකා සුගතියේ ඉපදෙන්නට පුළුවන්. ඒ වගේ අයට ඉපදෙන මැරෙන සසර දුක නිමාගෙන සංසාර දුකින් ඈතරව ලබන චතුරාර්ය සත්‍ය දර්ශන අවබෝධයෙන් සැලසෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා පින්නතුනි අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝයා සරණ ගියපු කෙනෙක් වෙන්නට උත්සාහ කරන්න. නිකම්ම වෙන්නේ නැහැ. නිකන් හිටියට අවබෝධයෙන් තුනුරුවන් සරණ යන්නට නම් තුනුරුවන් කියන්නේ කවුද කියලා දෙන සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඔබට හොයාගන්න වෙනවා. තුනුරුවන් යන කවුරුද කියලා ඔබට කියලා දෙන කල්යාණ මිත්‍රයෝ හොයාගන්න වෙනවා. බණ පොතපතින් දේශනාවලින් ඒ වගේම සත්පුරුෂ සිල්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා හොයාගෙන හරි ගිහිල්ලා ඒ තුනුරුවන් හඳුනාගෙන ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුනුරුවන් සරණ ගියපු කුසල් කරන සිල්වන්ත ජීවිතයක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා මේ කලාව අනුශාසනාව ඔබට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අනන්තයි. ඒවම් බුද්ධං අචින්තියා බුද්ධ ගුණ අචින්තියා චින්තියේ උපසන්නාන විපාකෝ හෝති අචින්තියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණ. ඒ ගුණ කියලා නිම කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ඥානයන් පිළිබඳව විස්තර කෙරෙන උතුම් ධර්ම දේශනාවක් හෙට රාත්‍රියේ සිද්ධ කෙරෙනවා. වසර 2600කට පසුව කළුදිය පොකුණ ළඟ කළුතිපිරි ගහයක කළුගල් ආසනයේ මත වැඩ හිඳගෙන කාල බුද්ධරක්කිත මහා උතුමන් වහන්සේ දේශනා කළ කාලකාරාම සූත්‍රයේ වසර 2600කට පසුව හෙට මිහින්තලේ කළුදිය පොකුණ සේනාසනයේ භූමියේදී සිද්ධ කෙරෙනවා. සද්ධාතිස්ස රජ දවසින් පසු පළවෙනි වතාවට හෙට හැන්දෑවේ 5 සිට පසුදා 5 වනතෙක් හෝරා 12ක විනාඩි 50කට අධික ප්‍රමාණයක් එකම ඉරියව්වෙන් පෑන් වතුර ටිකක්වත් පානය නොකොට දේශනා කරන අප කල්යාණ මිත්‍ර බෙලිහුල්ලේ සීල සමාහිත යෝගාශ්‍රමාදී වාසී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ආර්ය ධම්ම වංශා නන්ද එවැගේම රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ හෙට සන්ධ්‍යාවේ 5ට උන්වහන්සේ දේශනාව ආරම්භ කරනවා. එකම ආසනයේ සිට පසුදා පහන්දර පහන් වන තෙක් එකම ඉරියව්වෙන් වෙනස් නොවි උන්වහන්සේ බුදුගුණ දේශනාව සිද්ධ කරනවා. උන්වහන්සේට නිදුක්ඛ නිරෝගීව ඒ සම්බුදු ගුණ දේශනාව සිද්ධ කිරීමට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ මොහොතේ ආශිර්වාද ප්‍රාර්ථනා. බෞද්ධ රූපවාහිනියේ බෞද්ධ ගුවන්විදුලියේ විකාශනය කරන මේ දේශනාව ඔබේ නිවසේ සිට අහන්න බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ කියන්නේ බෝසත් ගුණ පුරුණ උතුමන් වහන්සේ නම. උන්වහන්සේ තුම්යම් රාත්‍රියක් පුරාවට බුදුගුණ දේශනා විශාල ප්‍රමාණයක් කරලා තිබෙනවා. මේ කාලකාරාම සූත්‍රය පුළුවන් නම් ඔබ නිවසේ ඉඳන් අහන්න බුදුරජාණන් වහන්සේගේ බුදුගුණය ඔබේ ජීවිතයට තේරුම් ගන්න වටහා ගන්න පුළුවන් වෙයි. පසුව වුණත් ඒ YouTube හරහා ඔබට අහන්න බලන්න පුළුවන් තිබෙනවා කියන කාරණය සිහිපත් කරනමින් සියලු දෙනාට මේ උතුම් කුසලයේ නිවන් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරනවා. මීට වසරකට පෙර පරලොව සපත් වන්නට යෙදුණු ගාමිණී රත්නසේකර පින්වත් පියාණන්ට පරලොව ආයු භවයේ සැපවත් වීමට සුවපත් වීමට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. සසර ගමන සැපවත් වේවා. එතුමන්ට සංසාර ගමනේදී ඉක්මනින්ම කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර සැලසී ධර්මාවබෝධය ලබාගෙන බුද්ධාදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්න වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීට වසර 5කට පෙර පරලොව සැපත් එච්.එල්. රණවීර කිරියප්තාටත් එවැගේම දින 13කට පෙර පරලොව සැපත් නිමල් රත්නසේකර කිරියප්තාටත් කියන සියලු දෙනාටම ඔබ නමින් මිය පරලොව ගිය මාපිය දෙමාපිය වැඩිහිටි ඥාති හිත මිත්‍රාදී සැමට
මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාම සුවසේ නිවන් මඟ පාරමිතා පුරා අමා නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා පින් පමුණුවනවා. ලෝකයක් බුදුසසුන සුරකින්න සක්දෙවිඳු ප්‍රදාන කරගත් සිව්වරම් රජ දරුවන්ටත් අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුවසේම දෙවිවරු වාසය කරත්වා. පින්වත් දිව්‍ය රාජ මණ්ඩලයේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සලසා දෙත්වා. දෙවියන්ගේ දිවිසු වඩා වර්ධනය වේවා කියලා පින් අනුමෝදන් කරනවා. මේ මහා භද්‍ර කල්පයේ ලෝ පහළ වෙන මිත්‍ර මෛත්‍රී බෝධිසත්ව රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ පින් අනුමෝදන් වේවා. අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද නාවිනේ ශ්‍රී අරිය ධම්මා විධාන බෝධිසත්ව ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ඔබ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. අපට ධම්මක නිවන් මඟ කියා දෙන ආරණ්‍ය සේනාසනාධිපති ගෞරවනීය ධර්ම ස්වාමින් වහන්සේලාටත් ගුණපුරණ කල්යාණ මිත්‍ර සංඝ රත්නයටත් රට පුරා ලෝක පුරා වැඩ සිටින සියලුම සිල්වත් මහා සංඝ රත්නයටත් මේ කුසල අනුමෝදන් වේවා. සුපින්වතුන් නමින් මිය පරලොවගේ සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන මාපිය වැඩිහිටි දූ දරු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටම මේ කුසල් බලයෙන් සෙත්සනසිල් ආශිර්වාදය සැලසේවා. පින්වතුන් හැම දෙනාටම ආයුෂයේ වරණේ සැපේ බලේ ප්‍රඥාව දියුණු වේවා. අකුසල් ප්‍රහාණය වේවා. කුසල් මතු වේවා. සියලු කුසල් දිනෙන් දින පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු පමුණු භාවයට පත් වේවා. සුවසේ නින්දයාවා සුවසේ අවදි වේවා. නපුරු හීන රෝගාබාධ නොම වේවා. සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු ලෙසින් ඉෂ්ට සිද්ධ වේවා. කරගෙන යනු ලබන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙල හෙළඳාම් සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේ උතුම් පින්කම් බලයෙන් සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වා පවට ඇද දමන පවෙහි යොදවන අසත්පුරුෂ ඇසුරුන ලැබේවා. ධම්මක නිවන් මඟ කියා දෙන කල්යාණ මිත්‍ර ඇසුරුම සැලසේවා. ඔබ අපි හැම දිනාට මේ උතුම් කුසල් බලයෙන් මෙලව ජීවිතය යහපත්ව ගත කරන්නට, දාන ආදී පින්කම් දියුණු කරන්නට, සුවසේ වාසය කරන්නට මේ කුසල වල ශක්තිය සැලසේවා. අවසන මෙලව ජයගෙන, පරලොව ජයගෙන, කෙලෙසුන් ජයගෙන, සසර ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන් වහන්සේලා නිවීසනසී පැමිණ වදාළ පරම සුන්දර අජන අනුත්තර අමෘත මහා නිර්වාණ පුරෙන් සනසිල්ල සුවසේම අවබෝධ කරගෙන සසරෙන් එතර වන්න මේ පින පාරමිතාවක්ම වේවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා පිටුවාගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. දේවෝ වස්ස සුකාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සාදු සාදු සාදු. මේ රැස් කරගත්තා වූ ආංශ ප්‍රතිපත්තිමේ පූජාව ලෝතර තථාගත සසබලධාරී බුදුරජාණන් වහන්සේගේ අටෝරාසියක් මකුල් ලකුණින් සෝපමාන වූ උත්තම ශ්‍රී පාද පද්ම මූලයේ බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරමි. පූජා වේවා. නවලෝතර නෛර්යානික ශ්‍රී සද්ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වශයෙන් පූජා කරමි. පූජා වේවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්න ඉදිරියේ සංගත පූජාවක්සේ පූජා කරමි. පූජා වේවා. ඒ පූජානිසංස බලයෙන් සසර දුක් නිවා චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වේවා. උපකාර වේවා. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි. අද්ධාය ඉමාය පටිපත්‍යානුභාවේන ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච